ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසේක්වා සුවිශේෂක මාක්තුමාන විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. තවද ජෙරුසලමෙන් පාරිසිවරු ඇතැම් විනයදරයන් හා සමග උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරු අපවිත්‍රාත් වලින් එනම් වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කනවා දුටුවෝය. පරිසිවරුත් සියලු ජුදෙව්වරුත් පරම්පරාගත සම්ප්‍රදායන් පිළිපදින බැවින් වත්පිළිවෙත් අනුව අත් නොසෝදාගෙන මිස කෑම නොකන්නෝය. වෙළඳ පොලේ සිට ආ විට දෝවනය නිමවා මිස ඔහු කෑමට නොයති. ඔවුන් පිළිපැදීමට බැඳී සිටින තවත් බොහෝ සම්ප්‍රදායන් ඇත. එනම් පිඟන් කලගෙඩි සහ ලෝකඩ හැලිවලං සේදීමය. පරිසිවරුද විනයදරයෝද උන්වහන්සේ අමතා ශ්‍රාවකයන් පරම්පරාගත සම්ප්‍රදාය අනුව නොහැසිර වත්පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කන්නේ මන්දැයි ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින් කෛරාටිකයනි ශුද්ධ ලියවිලිය ලියා ඇති ලෙස ඔබ ගැන යෙසායා කී මෙම දිවස් වැකිය මැනවින් ඔබට ගැලපේ. මුවින් මේ සෙනග මට ගරු කරති සිතින් නම් මගින් දුරුව සිටිති. මිනිස් උවා දෙව් දහම් ලෙස උගන්වා නිස්සරු ලෙස මා නමදිති. ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ඉවතලා මනුෂ්‍යයාගේ සම්ප්‍රදායන් පිළිපදින්නහු යයි වදාළසේක. උන්වහන්සේ යලිත් සමූහයා තමන් වෙතට කැඳවා ඔබ හැම මට සවන් දී තේරුම් ගන්න. පිටතින් මිනිසා තුලට පිවිස ඔහු කෙලසිය හැකි කිසි දෙයක් නැත. මිනිසා තුලින් නික්මෙන දෙයින්ම ඔහු කෙලසනු ලබයි. ඇතුළතින් එනම් මිනිස් හදවතින් නපුරු චේතනා කාමරාග සොරකම් මිනීමැරුම් සල්ලාලකම් තණ්හා දුෂ්ටකම් වංචා හිරි ඔතප් නැති බව ඊර්ෂ්‍යාව අපහාසය අහංකාරය සහ මෝහය නික්මයි. මෙකි සියලු නපුරු දේ ඇතුළතින් නික්ම ඒවයින් මිනිසා කෙලසනු ලැබේයයි වදාළසේක. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනේ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ප්‍රේමාන්තයනි කාලයකට ඉස්සෙල්ලා මේ බයිබල් පාඨය මටත් එච්චර දිරව පාඨයක් නෙමෙයි. ඒ කියන්නේ මොනවද ඉතින් මේක කියන්න තියෙන්නේ කියන දේත් එක්ක. හැබැයි මගේ ප්‍රේමාන්තයනි ස්වාමින් වහන්සේගේ වචනය ගැඹුරින් අධ්‍යයනය කරද්දී ඒක ස්ටඩි කරද්දී මේ වචනය කොච්චර ගැඹුරුයිද ජේසු මොකක්ද මේ කතා කරේ කියන එක. ගොඩාක් අය මේ වචනය උන්වහන්සේගේ වචනය අවස්ථාවාදීව පාවිච්චි කරනවා. අවස්ථාවාදීව පාවිච්චි කරන කාරණාව තමයි අවස්ථාවාදීව පාවිච්චි කරන්න හේතුවක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනවා ජේසු නීතියට එහා ගිය තැනකට ගියා කියලා. ඒ කියන්නේ නීතිය උන්වහන්සේ ගණන් ගත්තේ නැහැ කියලා. දැන් මේකට තමයි අපිට භව්‍ය බයිබල් පසුබිම අවශ්‍ය වෙන්නේ. ඒක මම හැඳින්වීමේ චූටි අර්ථ දැක්වීමක් දුන්නේ. ඒ කියන්නේ මගේ ප්‍රේමාන්තයනි ජුදා ජාතිකයට ජුදා ඊශ්‍රායල් කියන තැනදී උන්වහන්සේ ඊශ්‍රායල් ජනතාවව තෝරගත්තා. තෝරගෙන එයාලට ප්‍රකාශ වෙනවා මගේ ප්‍රේමාන්තයනි. ප්‍රකාශ වෙන්නේ එයාලා විශේෂිත ජනතාවක් කරන්න. විශේෂිත ජනතාවක් කරන්නේ මොකද? අනිත් අය ඔක්කොම වෙනම යනකොට ඒ වෙනකොට ඒගොල්ලෝ ඒ කියන්නේ මෙලෙච්ච ජීවිතයක හිටියේ. මෙලෙච්ච ජීවිතයක ඒ ගෝත්‍රික වශයෙන් ජීවත් වෙද්දී මෙලෙච්ච තැනක ඉන්නද්දී ස්වාමින් වහන්සේ ඊශ්‍රායල් ජනතාවව තෝරගෙන එයාලව විශේෂ කරනවා මගේ ප්‍රේමාන්තයනි. විශේෂ කරන්න හේතුව මොකක්ද? එයාලා විශේෂ කරන්න හේතුව ඒ කියන්නේ ඔයාලා මම කියන දේ කරන්න. මම කියන දේ කරද්දී ඔබ විශේෂිත වෙනවා. එතකොට ඒ තැන විශේෂිත පිරිසක් විදියට තෝරගත්ත තැන.
මගේ ප්‍රමාන්තයනේ අර අපි කියන්නේ හරකෙක් වුණාට කමන්නේ උඹෑ කියන්න එපා කියලා නැද්ද? ඒ කියන්නේ කට ඇරියම තමයි සමහර අයගේ හරක්කම තේරෙන්නේ, මෝඩකම තේරෙන්නේ. තේරුණාද කියන එක? හරක් කියන්නත් පව් සමහර වෙලාවට හරක් පව් එහෙම කියන්නේ නැද්ද? ඒ කියන්නේ දැන් අර යම් සමහර තැන්වල හැසිරෙන විදිය අන්තිම ගන්නම දෙයක් නැති තැනක. එතකොට අපිට ලස්සනට කියා දෙනවා අම්මලා තාත්තලා ඉඳන්ම පුතා මෙන්න මෙතන ගියාම මෙහෙම ඉන්න, පන්තියේ මෙහෙම ඉන්න, මේ විදිහට ඉන්න කියලා අපි හික්මවන පුංචි රාමුවක් හදනවා. දැන් ඒ රාමුව හදන්නේ ස්වාමින් වහන්සේ අද ජොෂුවා අසම වෙන්න අද කතා කරන්නේ ගිය සතියේ ජොෂුවා කතා කරේ අද උන්වහන්සේ කතා කරන්නේ ද්විතීය නීති සංග්‍රහයේ උන්වහන්සේ කතා කළා කියනවා මේ නීති සම්බන්ධව උන්වහන්සේ කතා කළා කියනවා බලන්න හයවෙනි වගන්තිය ඒවා ආරක්ෂා කරමින් පිළිපදින්න. මෙසේ කිරීමෙන් සෙසු ජාතීන් ඉදිරියේ ඔබේ පැනවත්කමත් නැනවත්කමත් කැපී පෙනෙනු ඇත. ඒතර දෙවියන් වහන්සේගේ ඒ තාත්තා ඒ අප්පච්චිගේ හිත බලන්න මේ පුංචි පැටවු සම්බන්ධව ගත්ත. උන්වහන්සේ අපි ගිය සතියේ බැලුවේ ද්විතීය නීති සංග්‍රහයේ 7:7 කතා කරලා කියනවා ඇයි උන්වහන්සේ ඔබ මාව තෝරගත්තේ? වචනේ කතා කළා කියනවා 7:7 ද්විතීය නීති සංග්‍රහයේ ඔබ විශාල ජනතාවකින් නෙමෙයි. ඒක ඔබ කුඩා පිරිසක් නිසා. වචනේ අපි නැවත අයිති කරගමු. because සති තුනේම අපි බැලුවා ද්විතීය නීති සංග්‍රහයේ 7:7 උන්වහන්සේ කතා කළා කියන වචනේ. එතනදී කියනවා සමිදානන් වහන්සේ ඔබට ප්‍රේම කළේ ඔබ තෝරාගත්තේ අන් සෙනගකට වඩා ඔබ ගණනින් බහුල වූ නිසා නොවේ. ඔබ වනාහි සියලු සෙනග අතරින් ඊටම කුඩා ජනතාවකි. තව තැනක උන්වහන්සේ කියනවා පණුවෙක් වගේ ඔබ පණුවෙක් වගේ. කියන්නේ ඒ වගේ අවැත්තගත් තැනකින් ස්වාමීන් වහන්සේ මේ වැදගත්කම එයාලට ආභරණයක් කරලා දෙන්නේ මගේ ප්‍රේමාන්තනේ. එතකොට අද ද්විතීය සංග්‍රහය කතා කරලා කියන්නේ මොකක්ද? මේ සියල්ල ගැන ඔවුන්ට සැලවෙන විට මේ ශ්‍රේෂ්ඨ ජාතියට අයිති සෙනග කෙතරම් පැනවත්ද නැනවත්ද කියා ඔවුන් විස්මපත් වෙනු ඇත. අනිත් අය පුදුම වෙනවා කොහොමද මෙහෙම වෙන්නේ? ඒ ඩිසිප්ලින් එකකට ස්වාමීන් වහන්සේ ගන්නවා. හැබැයි ඒ ඩිසිප්ලින් එක ගද්දී අපි කියනවා දතට දත ටිට් ෆොර් ටැට්. දැන් ඒ කාලේ මෝසස්ගේ කාලේ ඒ නීතිය දැන් මේක මගේ ප්‍රේමවන්තනේ ස්වාමීන් වහන්සේ හික්මවන විදියක්. මේ නීතිය ව්‍යවස්ථාවේ විකාශනයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ ව්‍යවස්ථාව මේ හික්මවන විදියක් තිබුණා. දැන් මෝසස්ගේ කාලේ මොකක්ද උනේ? දතක් ගැලවෙන්න ගැහුවොත් එහෙම ගිහිල්ලා දත් ඇඳම ගලවනවා. තේරුණාද? ඉතින් මෝසස් කිව්වා දතට දත න්‍යාය. ටිට් ෆොර් ටැට් කියලා. ඒ කියන්නේ පවුලේ එක්කෙනෙක්ව මැරුවොත් එහෙම මුළු පවුලම විනාශ කරලා දාන නිසා එක්කෙනෙක් මැරුවා නම් ඔබ එක්කෙනෙක් මරන්න පුළුවන් කියලා කිව්වා. මේ ටිට් ෆොර් ටැට් කියන තැන දතට දත නියට නියාමය ජේසු කතා කරලා කියනවා මොකක්ද ඒක ප්‍රේමයේ පනත අර මෙලෙච්ච තැනින් ජේසු ගන්න තැන කොහොමද? ඔබගේ දකුණු කම්බ වලට ගැව්වොත් තේරුණාද? ඔබගේ වම් කම්බ වලත් අල්ලන්න, ඔබගේ සතුරාට ප්‍රේම කරන්න, ඔබට පීඩා කරන අය උදෙසා යාඥා කරන්න කියන තැනකට ජේසු මේ නීතිය අරගෙන එනවා. මොකද එකපාරම කිරිබොන මිනිස්සෙක්ට මගේ ප්‍රේමවන්තයනේ එකපාර මස් කවන්න බෑ. ඒකේ පරිණත කරන අත්දැකීමකට අරගෙන එනවා. එතකොට තේරුම් ගන්නට ඕනේ තෝරාව කියද්දි මම හැඳින්වීමේ කතා කරලා කිව්වේ තෝරාව කියද්දි ඔබට පුළුවන් පුතේ ආයේ පින්තූර ගන්න තෝරාව කියද්දි ඒ පුස්කොළ පොත් පහක් තිබුණා තෝරාවේ අද අපි බයිබලයේ කතා කරන තැන බයිබලයේ කතා කරන තැන අමාරුණකමක් නැහැ. මොකද වෙන්නේ? එතකොට මේ දැන් බයිබලයේ කතා කරන මේ තෝරාව ජෙනසිස් උප්පත්ති කතා පොත, නික්මයාම, ලෙවි ව්‍යවස්ථාව, ගණන් කතා පොත, ද්විතීය නීති සංග්‍රහය. දැන් මේ බයිබලයේ එයාලගේ පුරාණ ගිවිසුමේ තනක් කියලා මම ඔබට කියා දුන්නේ එකයි. ඒ පුරාණ ගිවිසුමේ මේකේ 613ක් නීති තියෙනවා. 613ක් නීති තියෙනවා. උන්වහන්සේ ද්විතීය නීති සංග්‍රහය කියනවා මේකට කිසිම කෙනෙක් දේවල් එකතු කරන්නත් බෑ ඒකෙන් අඩු කරන්නත් බෑයි කියලා. අද වචනේ කතා කරලා කියනවා කිසිම නියෝගවලට දෙවනි වගන්තිය මා ඔබට අනකල ඔබේ දෙවි සමිදානන් වහන්සේගේ නීති හා නියෝගවලට අමතර වචනයක් එකතු නොකර ඒවායින් කිසිවක් අඩු නොකර ඔබ ඒවා පිළිපැදිය යුතුය. මතක තියාගන්න ජේසු කවදාවත් මේ නීතිය උල්ලංඝනය කරන්න ආවේ නැහැ. මතයතුමාගේ 5 වෙනි පරිච්ඡේදය 17 වෙනි වගන්තිය බලන්න. ජේසු නීතියට අත තිබ්බේ නැහැ.
ඒ කියන්නේ උන්වහන්සේ දස පනත ඉඳලා මරන්නකෝ කමක් නැහැ. නැත්තම් ඔය ෂේප් එකේ බොරුවක් කිව්වට කමක් නැහැ. ඔය හොරකම් කරාට කමක් නැහැ. තේරුණාද? බදු ගෙවන්න සල්ලි නැති වුනහම උන්වහන්සේ කිව්වේ නැහැ හොරකම් කරන්න කියලා. ජුදාස් හොරකමක් කරේ කියන එක උන්වහන්සේ ජුවම් 12 පැහැදිලිව කියන එක හොරකම. උන්වහන්සේ ඒකට කවදාවත් සාධාරණීකරණය කරන්නේ නැහැ. බදු ගෙවන්න සල්ලි නැති වුනහම උන්වහන්සේ පේතුරුතුමාට කතා කරන්න කියන්නේ මොකක්ද මාළුවෙක් අල්ලන්න මාළුවගේ බඩේ රිදී කාසියක් තියෙනවා. ඔබටත් මටත් ඒ බද්ද ගෙවන්න කියලා. මතේතුමාගේ සුවිශේෂයේ අද ගන්න මතේ 5:17 උන්වහන්සේ කතා කරලා කියනවා සැබවින්ම මම ඔබට කියමි ආස පහස 17 මම ව්‍යවස්ථාවලිය හා දිවසාවලිය අවලංගු කරන පිණිස ආවේ මේ නොසිතන්න මා ආවේ ඒවා අවලංගු කිරීමට නොව සම්පූර්ණ කිරීමට. ඒතර ජේසු මේ ව්‍යවස්ථාව අර දත නියට නිය ඒක සම්පූර්ණත්වයට අරගෙන එනවා දකුණු කම්බුලට අල්ලන්න කියන තැනක. උන්වහන්සේ මේ පනත් සම්පූර්ණත්වයට ගේන්නේ කොහොමද? මගේ ප්‍රේමවන්තනි ප්‍රේමය කියන එක ආදරය කියන එක මුසු කරලා. ප්‍රධානම පනත් දෙක මොකක්ද හද්දි? ඔබගේ මුළු සිතින් මුළු බුද්ධියෙන් මුළු වීරයෙන් එකම දෙවියන් වහන්සේට ආදරය කරන්න. ඔබට ආදරය කරනවා වගේ අසල්වැසියාට ආදරය කරන්න. මේක උන්වහන්සේ තවත් කැඹුරට අරගෙන යනවා. ඔබට ආදරය කරන විදිහට නෙමෙයි මම ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබ එකිනෙකාට ප්‍රේම කරන්න. මගේ ප්‍රේමවන්තනි මේ ව්‍යවස්ථාව සම්ප්‍රදාය නෙමෙයි ව්‍යවස්ථාව කියන එකට උන්වහන්සේ අත තිබ්බේ නැහැ. ඒතර ජුදා ජාතිකයන්ගේ මගේ ප්‍රේමවන්තනි තෝරාව කියද්දී මේ ව්‍යවස්ථාව කියද්දී එයාලට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න තිබිච්ච ප්‍රධානම ලස්සනම තැන එක. ඒතර ඒ නිසා දෙවියන්වහන්සේ කිව්වා ඔබ මේ පනත් ඉෂ්ට කරද්දී ඔබ මගේ ජනතාව වෙනවා මම ඔබේ දෙවියන් වහන්සේ වෙනවා. මේ පනත් එක්ක මහා දයාබර කිට්ටුකමක් සෙනෙහසක් තියෙනවා දෙවියන් වහන්සේගේ. ඒක දෙවන එකයි ඔබ ඒ කියන්නේ ඒ කාලේ මෙලෙච්ච නන්නත්තර වෙච්ච පිරිසක් අරමුණකට තියන්න උන්වහන්සේ මේ පනත් හරහා ප්‍රකාශ වුණා. දස පනත එකයි පනත් 613කට කැඩෙන්නේ. ප්‍රකාශ වුණා. ඒක උන්වහන්සේ අද වචනේ කතා කරලා කියන්නේ. 7 වෙනි වගන්තිය අපේ දෙවි සමිදානන් වහන්සේ අප අයදින සියල්ලෙහිදී උන්වහන්සේ අපට ලංව සිටින්නාක් මෙන් වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියකට දෙවි කෙනෙක් ලංව සිටින්නේද? නීතිය පිටිපස්ස තියෙන සෙනෙහස. මගේ ප්‍රේමවන්තනි ජේසු මේක සම්පූර්ණ කරේ කොහොමද? ගල්පුවරක ලියපු ව්‍යවස්ථාව ජේසු ව්‍යවස්ථාව ඒ වචනය ඒ ඩබා තෝරා ඒ වචනය මාංශගත වෙලා ජේසු ආවා. එතකොට එදා ඒ ගල්පුවරේ ලියපු පනත් පිළිපදින වෙලාවේ අපි ගැලවීම ලබන්නේ ජේසුව අයිති කරගෙන. පනත් වලින් නෙමෙයි. මොකද මිනිස්සු පනත් වලට අවිශ්වාසවන්ත වුණා. පනත් කැඩුවා. එතකොට දඬුවම් ලැබුවා. ජේසු දඬුවම ලබලා ජේසු ව්‍යවස්ථාවල දිවසාවලිය සම්පූර්ණ කරනවා. ජේසුගේ ඇතුලේ එදා වචනය තමයි තියෙන්නේ. වාක්‍ය 10ක් තමයි තියෙන්නේ. මේ 613ක් තමයි තියෙන්නේ. මේක ජේසු වචනය වෙලා මාංශගත වෙලා අපිත් එක්ක හිටියා. එතකොට ව්‍යවස්ථාව එකයි රෝම 10 රෝම 5:20 උන්වහන්සේ කතා කරලා කියන්නේ. ව්‍යවස්ථාව පැමිණි පසු පාපය වැඩි විය. ව්‍යවස්ථාවත් එකයි පාපය එන්නේ. ව්‍යවස්ථාව පැමිණි පසු පාපය වැඩි විය. ඒත් පාපය වැඩි වූ තැන දේව වරප්‍රසාදය ඊටත් වඩා වැඩි විය. ජේසු ගැන කතා කරන්නේ. පාපය තියෙන තැන වරප්‍රසාදය. ජේසු ඒ පව් කරන තැනට බැහැලා ඔබ මම වන්දි කෙවලා උන්වහන්සේව අයිති කරගන්න ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මාව අදහන්න කියන එක. ඒතර ඒ පනත් ලියන්නේ තවදුරටත් ගල්පුරවල නෙමෙයි. ජෙරමියා 31:33 කතා කරලා කියනවා. ජෙරමියා 31:33 කතා කරලා කියනවා මම ඒවා ලියන්නේ හදවතේ. ඒ තා කාලයේ පැමිණි විට ඊශ්‍රායල් සෙනග සමග මා කරන ගිවිසුමම වේ. මම මාගේ අනපනත් ඔවුන් තුල පිහිටුවා. ඒ ඔවුන්ගේ සිත්වල ලියන්නේ මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නේ. ඔව් මාගේ සෙනග වන්නෝය. මෙසේ පවසන්නේ ස්වාමින් වන මමය. මගේ මෙමන්තනේ එතකොට මේ ජේසු මේක හදවතේ අත්දැකීමකට අරගෙන ආවා. ඉතින් ජුදා ජාතිකයන්ට තෝරාව කියද්දී මේ දස පනත කියද්දී මේ 50 13 1613 කියද්දී එක මහා ගැඹුරු අත්දැකීමක්.
මොකද වෙන්නේ ඉතින් නමුත් මේක විස්තර කරද්දී මගේ ප්‍රමාන්තනේ යකා කොහෙත් වැඩ කරනවානේ. ජේසුගේ කාලයට කලින් සත වර්ෂ 2-3කට කලින් ස්ක්‍රයිබ්ස්ලා ස්ක්‍රයිබ් කියලා අපි කතා කරලා කියන්නේ මගේ ප්‍රමාන්තනේ සොෆෙරිම් කියන වචනෙන් එන්නේ. සොෆෙරිම් කියලා කියද්දී එයාලා ඇවිල්ලා ඉගෙන ගත්ත අය සමාජයේ මෙහෙවන්න ඉන්න ඒ වගේම සම්ප්‍රදාය රකින්න බැඳිලා හිටිය පිරිසක්. සම්ප්‍රදාය කියන්නේ මොකක්ද? සම්ප්‍රදාය කියලා කියන්නේ සභාවේ සම්ප්‍රදාය නෙමෙයි මේක. අද අපි කියනවා කැතෝලික සභාව දේව වචනය සහ සම්ප්‍රදාය මත පදනම් වුණා. ඒ සම්ප්‍රදාය කියන්නේ මොකක්ද? ජේසු මැරුණයින් පස්සේ මුල්ම නවගිවිසුමේ ලිපිය තෙසලෝනිකවරුන්ගේ ලිපිය. ඒක ක්‍රිස්තු වර්ෂ 50න් පස්සේ ලියන්නේ. ඒතකොට මේ අතරවාර කාලය තුල එයාලගේ ජීවිතය ජේසු අත්දැක්ක ඒ පනත් පිළිපදපු විදියක් තියෙනවා. ඒක තමයි සම්ප්‍රදාය කියන්නේ. ඒතර අදටත් ශුද්ධාත්මයන් මෙහෙවන සභා සම්ප්‍රදායක් තියෙනවා. ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. දැන් ඒ කාලේ දැන් මේ පනත් 613ට අදාළව එයාලා තව ඒක පිළිපදින්න උදව් කරන පනත් රාශියක් ගත්තා. ඒකයි අපි අර පොතේ අපි දැක්කේ මිෂ්නා ක්‍රිස්තු වර්ෂ 200 තමයි මේ ඒගොල්ලෝ ලිඛිත මුඛ පරම්පරාවෙන් ආව ඒ පනත් ක්‍රිස්තු වර්ෂ 200 විතර මිෂ්නා කියන පොත් මාලාව ඒක පුළුවන් නම් ගන්න පොතේ මේ මිෂ්නා. ඒතර මේ පොත් සෙට් එකක් තියෙනවා. ඒකේ අර 50,000 ගණක් තියෙන එක මිෂ්නා කියන පොත්වල. දැන් මේක තරත දක්වනවා. මේකෙන් පස්සේ මොකද්ද කතා කරලා කියන්නේ? තල්මුඩ් ඊළඟ පින්තූරේ. තල්මුඩ් ඒ කියන්නේ මේක නෙමෙයි. මිෂ්නාකට පස්සේ තව එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක වගේම තවත් පොත් ගොඩාක් මගේ ප්‍රමාන්තනේ කඩනවා කමක් නැහැ. තවත් පොත් ගොඩාක් තියෙනවා. ඒතර එතනදී දැන් මේ අණු කොටස් ගොඩාක් මේ අණු කොටස් ගොඩාක් තියෙද්දි එයාලා ඒ කියන්නේ ඒක උදව් කරගන්න අර දෙවියන් වහන්සේට සම්බන්ධ වෙන්න තියෙන ප්‍රධානම දේ තෝරාව දසපන්නත වෙද්දී ඒකට විශ්වාසවන්ත වෙන්න උදව්වක් විදියටයි ස්ක්‍රයිබ්ස්ලා විනයදරයෝ මොකද කරන්නේ? මේක කෑලි වලට කඩන්නේ. ඒතර සබත් දවස සුද්ධව ගත කරන්න කියද්දී මම ඔබට කිව්වා වගේ සුද්ධව ගත කරන්න කියද්දී කොහොමද සුද්ධව ගත කරන්නේ? එතකොට මොනවද කරන්නට ඕනේ නැත්තේ? මේක විස්තර කරා. ඒතර දවසේ හැම ඇක්ටිවිටි එකක්ම ඒගොල්ලෝ ඇනලයිස් කරා. ඒ නිසා ගිනිපත්තු කරන්න එපා. කරල් කඩන්න පුළුවන් අඹරන්න බෑ. තේරුණාද කියන එක? එතකොට මගේ ප්‍රමෝදනේ මේ වගේ චූටි ඩීටේල්ස්. දැන් මොකද උනේ? ඒගොල්ලෝ පරිසිවරු විනයදරයෝ මොකද වෙන්නේ? මේ ඩීටේල්ස් වලට නියමටම ඉෂ්ට කරන්න ඩීටේල්ස් අදටත් ඒගොල්ලෝ එහෙමයි. හැබැයි ඒකේ අරමුණ නැති වුණා. අර තාපසාරාමේ පූසා වගේ. තාපසාරාමේ තාපසයෝ භාවනා කරන වෙලාවේ පූසෙක් ඥාව ගාගෙන යද්දී පූසාව තාපසාරාමේ නායකයා ගැට ගහලා තියෙනවා. මේක තමයි හොඳම උදාහරණය. ගැට ගහලා තිබ්බයින් පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අනේ මොකද වෙන්නේ? කවුරුදු ගානකට පස්සේ තාපසාරාමේ නායක තාපසයා මැරෙනවා. ඉතින් ඊළඟ නායක තාපසයා පූසාව ගැට ගහලා තමයි භාවනා කරන්නේ. ටික කාලයකට පස්සේ පූසාව මැරෙනවා. පූසාව මැරුණාන් පස්සේ බලනවා භාවනා කරන වෙලාවට ගැට ගහන්න පූසෙක් නැහැනේ කියලා. ගිහිල්ලා මගේ ප්‍රමාන්තනේ පූසාව මේකන් මාකට් එකේ ඉන්න මේ නන්නත්තර වෙච්ච පූසෙක් ඇවිල්ලා ගැට ගහලා භාවනා කරනවා. එක්සැක්ට්ලි ඒ වගේ. ඒ කියන්නේ මොකක්ද? දැන් අතන භාවනාවට උදව් වෙන්නයි පූසාව ගැට ගැහුවේ. නැත්නම් පූසාව උදව්වක් නෙමෙයි. දැන් මේක මොකද වෙන්නේ? ඒක ඊට පස්සේ ඒක පුරුද්දක් වෙලා. ඒ කරමුණ වෙලා. ඔබට මතකනේ පාපය කියන්නේ හමාටියානේ. හමාටියා කියන්නේ මාටියා නෙමෙයි. හමාටියා කියන්නේ missing the focus. ඒතර යකා ගොරවන සිංහෙක් වගේ ඔබ ඇවිදින්නේ. යකා හැමතිස්සෙම බලන් ඉන්නේ ගහන්න. ඔබගේ ફોකස් එක අයින් කරන්න. ජේසු එතනටයි ගැහුවේ. ජේසු දසපනතට අත තිබ්බේ නැහැ. ජේසු එතනටයි ගැහුවේ.
කියන්නේ ජේසුස් පැහැදිලිවම කතා කරලා කියනවා ඔබ මොනවද කරන්නේ? ඔබ පනත් ඔබ සම්ප්‍රදාය අර මම කිව්වේ මිෂ්නා ඒ තන මිෂ්නා තලම් තල්මුඩ් මේ සම්ප්‍රදාය ඒකේ ඒ කියන්නේ දසපනත ඉෂ්ට කරන්න උදව් වෙන සම්ප්‍රදාය ලොකු කරගෙන පනත අමතක කරනවා. බයිබලයේ හරි ලස්සනට කතා කරලා කියනවා අද සුවිශේෂයේ අතර මේ සුවිශේෂයේ කොටස නැහැ. නමුත් එතන කතා කරලා කියනවා මොකක්ද කතා කරලා කියන්නේ? මගේ ප්‍රේමවන්තයනි 9 වෙනි වගන්තිය මාක් 7:9 උන්වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළසේක. ඔබේ සම්ප්‍රදායන් පිළිපදින පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ප්‍රතික්ෂේප කිරීමට හරි දක්ෂයෝය. බලන වචනය. අරමුණ නැති වෙලා සම්ප්‍රදාය පිළිපදිනවා අරමුණ නැහැ. දෙවියන් වහන්සේගේ ආඥාව ප්‍රතික්ෂේප කරන කොහොමද? ජේසුස් උදාහරණයක් කියනවා. උන්වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළසේක. ඔබේ සම්ප්‍රදායන් පිළිපදින පිණිස ඊළඟ වගන්තිය. මක්නිසාද ඔබේ පියාද මවද ගෞරව කරන්න මවටද ගෞරව කරන්නයි පියාට හෝ මවට හෝ නිග්‍රහ නොකරන්න මරණ දඬුවම ලැබිය යුතුයයි මෝසස් පවසා ඇත. මේක තමයි ව්‍යවස්ථාව. දෙමාපියන්ට සංග්‍රහ කරව 4 වෙනි පනත. දැන් මේකේදී ඒගොල්ලෝ මොකද කරන්නේ බලන්න. ඒත් යමෙකු තම පියාට හෝ මවට හෝ කතා කොට මා විසින් ඔබේ ප්‍රයෝජනය සඳහා වෙන් කරන ලද කොයි දෙයක් වුවත් දේව පඬුරකයි කියයි. මගේ ප්‍රේමවන්තයනි මේක දේව පඬුරක්. දැන් මේක ට්‍රැඩිෂන් එකේ මේකට කියන්නේ මේ දේව පඬුරක් කියන එකට කොර්බාන් කියන වචනේ හීබ්‍රු වචන. කොර්බාන්. ඒ කියන්නේ එයා කියනවා මම අම්මේ තාත්තේ ඔයාට වෙන් කරන දැන් එයාට සංග්‍රහ කරන්න තියෙන වෙන් කරන දේ දෙවියන් වහන්සේගේ පඬුරක්. ඒක මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ පඬුරත් ෂේප් අම්මා තාත්තට සලකන්න තියෙන එකෙන් දෙවියන් වහන්සේගේ පඬුර කියලා ඒක වෙන් කරාම මගේ ප්‍රමාණ හරි සන්තෝෂයි. මේක දෙවියන් වහන්සේගේ පඬුර තමයි ඔයාගේ කොටස. අම්මා තාත්තට සලකන එක අමතක කරන වචන ගන්න. එතන කියනවා බලන්න එතෙන් සිට පියාටවත් මවටවත් කිසි උපකාරයක් කිරීමට ඔහුට ඉඩ නොදිය යුතුයයි ඔබ කියන්නෝය. මේක තමයි ඒගොල්ලෝ මොකද කරේ? අර ඒ සම්ප්‍රදාය උදව් කරගෙන උන්වහන්සේගේ පනත් කැඩුවා. මගේ ප්‍රේමවන්තනි මේකයි ප්‍රශ්නය. පරිසවරුන්ගේ ප්‍රශ්නේ අඳුරගන්න ජේසුස් ගහන්නේ දසපනතට නෙමෙයි. ජේසුස් කඩන්නේ සම්ප්‍රදාය තුල හිරවෙච්ච අපි කියනවා හිපොක්‍රසි. හිපොක්‍රසි කියලා කියන්නේ හිපොක්‍රිට් කියන වචනේ එන්නේ නළුවා දෙපිඩි ජීවිතයක් රංගපාන කෙනෙක් එළියේ වෙන දෙයක්. එළිය වෙන ගනුදෙනුවක් මගේ ප්‍රේමවන්තයනි. ස්වාමීන් වහන්සේ මේ වචනය අද ඔබට මට කියන්න නැත්නම් පුදුමයක්. බොරුවක් කරන්නේ අපි. පට්ටපල් බොරුවක් කරන්නේ. ආගම නාමයෙන් බොරුවක් කරන්නේ. මගේ ප්‍රේමවන්තයනි අපිට ඒ කාලේ අත්සෝදනකට යන්න ඕනේ නැහැ. අත්සෝදනයක යන්න ඕනේ නැහැ. මම ප්‍රේමවන්තනි පරිසිවරු විනයදරයෝ අද සුවිශේෂ ආරම්භයේදී කතා කරලා කියනවා තවද ජෙරුසලමෙන් පරිසිවරු ඇතම් විනයදරයන් හා සමග උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරුන් අපවිත්‍ර අත් වලින් එනම් වත් පිළිවෙත් අනුව අත් නොසෝදා කෑම කනවා දුටුවෝය. ජෙරුසලමේ ඉඳන් එන්නේ ජජ් කරන්න. බලන්න අත හොදනවද? හිත සෝදගෙනද ඉන්න කෙනකේ ලොකු ප්‍රශ්නයක්. මම ප්‍රේමවන්තයනි අත සෝදගත්තේ ස්වාමීන් වහන්සේගේ මැදුරට යන්න. ඒක අපි දකිනවා මෝසස් අපි දකිනවා නික්මයාම පොතේ 30 වෙනි පරිච්ඡේදයේ 17 සිට 20 දක්වා බලන්න වචනේ නික්මයාම 30 17 සිට 20 සමිඳානන් වහන්සේ නැවතත් මෝසස්ට කතා කොට මෙසේ වදාළසේක. පවිත්‍ර වීම පිණිස නුඹ ලෝකඩයෙන් වාචනයක්ද ලෝකඩයෙන් එහි අඩියද සාදන්න. ඒ සම්මුඛ මණ්ඩපය සහ පූජාසනය අතර තබා ඊට වතුර දැමිය යුතුයයි. ආරෝන් සහ ඔහුගේ පුතුන් තමාගේ අත්පා එයින් සේදිය යුතුය. ඔවුන් සම්මුඛ මණ්ඩපයට ඇතුළු විට හෝ ගින්නෙන් තැවූ තවන පඬුරු ස්වාමීන් වහන්සේට ඔප්පු කරමින් සේවා නිම කිරීම සමා පූජාසනයෙන් ළඟට කිට්ටු වන විට ඔහු වතුරෙන් තමන් සෝදන්නෝ නම් නොසෝදන්
වචන පේන්නේ. වතුරෙන් තමන් සෝදා ගන්නෝ නම් මරණයටපත් නොවන්නෝය. ඒ කියන්නේ අත සේදුවොත් මැරෙන්නේ නැහැ. ඒ කියන්නේ එච්චර දෙවියන් වහන්සේගේ පනතක් මේක. එච්චර වැදගත් සම්මුඛ මණ්ඩපයේ ස්වාමීන් වහන්සේගේ අභිමුඛට යන ආරොන් කියන්නේ පූජක පෙළපත. මගේ ප්‍රමාන්තේ පුරාණයේ මේක තිබුණේ පූජකයන්ට විතරයි. සම්මුඛ මණ්ඩපයේ උන්වහන්සේගේ ගිවිසුම් කරඬුව තියෙන කූඩාරමේ විතරයි. නමුත් මේක ස්ක්‍රයිබ්ස්ලා මොකද කරන්නේ? හැම කෙනෙක්ටම ආදේශ කරනවා. ඒගොල්ලෝ කිව්වා හැම ජුදා ජාතිකයෙක්ම පූජකයෙක් වගේ කියලා ගෙවල් වලත් අත් සෝදන්නට ඕනේ. ඒතර හැම ගෙදරක්ම දෙව්මැදුරක් දේව මන්දිරයක් වගේ කියලා ඒ ගෙදරත් ඒ සම්ප්‍රදාය කරා. ඉතින් හැමතැනම මේක කරේ හදවත පිරිසිදු කරගන්න. හදවත පිරිසිදු කරගන්න. මගේ ප්‍රමාන්තනේ හදවත පිරිසිදු කරගන්නවයි කියන එක අමතක වෙලා. එලා අත සෝදනෙක් ගැන හිතනවා. දැන් මේක මතක තියාගන්න. මේක මේ සෞඛ්‍ය පිළිබඳ කාරණාවක් නෙමෙයි. දැන් අපි කොරෝනා වලට අත හොදන විදියක් තියෙනවා. අපි අත හොදන්නට ඕනේ විදියක් තියෙනවා. හැපි බර්ත්ඩේ කිය. නැත්නම් නමෝ මරිය 3ක් කිය මේ අත හොදන විදියක් තියෙනවා. හැම තැනම වෛරසය යන්නේ නැති වෙන්න. ඒක වෙනම කතන්දරයක්. හැබැයි මේ කතා කරන්නේ වත්පිළිවෙත් අනුව පිරිසිදු වෙනවා කියන එක. ඒක වත්පිළිවෙත් අනුව පිරිසිදු වෙන්න ඕන උනේ ස්වාමින් වහන්සේගේ අභිමුඛට යන්න. මම ප්‍රමාන්තනේ මෙතන ජේසු ඉන්නවා. ජෙරුසලමේ ඉඳන් එන්නේ අත හොදනවද කියලා බලන්න. ජේසු ඉන්නවා. ජේසුව පේන්නේ නැහැ. ඇන්තනි ටෝනි ඩිමෙල්ලෝ කියන ඉන්දියාවේ ජෙසුයිට් පියතුමා Song of Bird මේ ගොඩාක් ලස්සන පුංචි කතා ගොඩාක් තියෙනවා. උන්වහන්සේ හරිම රැඩිකල් විදියට සමහරවිට කතා කරන්නේ. ඉතින් එයාගේ කතා පොතේ කතාවක් තියෙනවා. දවසක් ජේසු කණ්ඩායමක් එක්ක පැරිස් එකකට එනවා. ඊට පස්සේ පැරිස් එකට ඇවිල්ලා කණ්ඩායම ලොකු පොඩි වන්දනා ගමනක් ජේසු කට්ටියත් එක්ක යන ගමන් ෆාදර් කිව්වලු ෆාදර් අපි පොඩ්ඩක් පල්ලියේ නතර වෙන්නද කියලා කියද්දි ෆාදර් කිව්වලු නතර වෙන්න ස්වාමිනී හැබැයි අන්තෝනි මුන්දරයාගේ ෆීස් එක හෙට දවසේ ඒ නිසා සුරෝමා සරසලා තියෙන්නේ ඒක අගෞරව වෙන විදියට පල්ලියේ ඉන්න එපා කියලා ජේසුට කිව්වා. මයි ප්‍රේමාන්තයනේ අද අපිට හිතන්නේ කාලය ඇවිල්ලා. අන්තෝනි මුන්දරයාත් එක්ක මට ප්‍රශ්නයක් නැහැ. හිතන්න කාලය ඇවිල්ලා. දැන් මේක වත්පිළිවෙතක්. ස්වාමීන් වහන්සේගේ ඔබ අදහන ආගම වත්පිළිවෙතක්. ඒ කියන්නේ ඔබ එළියේ ඉෂ්ට කරන පිළිවෙතක ඔබ අතරමං වෙලා. ඉන් හැදයක් නැහැ. ගැඹුරක් නැහැ. ඔබ කරන්න නිසා කරලා. මම හිතනවා මේ වසංගතය ඔබව ආධ්‍යාත්මික වසන්තයකට අරගෙන යනවා. යන්න ඕනේ. ඒ කියන්නේ මේක වරප්‍රසාදයේ කාලයක් වෙන්නේ. හැම වෙලාවෙම වසංගතයකින් පිරිසිදු කරනවා. ජීවිත පිරිසිදු කරනවා. පිරිසිදු කරනවා කියලා කියන්නේ මලකඩ අයින් කරනවා. මලකඩ අයින් කරනවා. ඒ කියන්නේ ජීවිතයේ ඔබගේ මගේ ජීවිතයේ මලකඩ අයින් කරන්න මල යන්න කොහොනේ හොඳ මලනේ යන්න කිව්වට යන්නේ මිටියක් කරන් තෙන්න ඕනේ. තෙද්දි තමයි ගැලවිලා යන්නේ. ජීවිතයේ මේ වසංගතය ආධ්‍යාත්මික වසන්තයකට ඔබ වරගෙන යනවා. මේ පහර වදින්න ඕනේ. ජීවිතේ මම මොකද කරන්නේ? මගේ පුස් මගේ පොත්ත මගේ ඇතුළක් ගැන හිතන්නේ නැතුව මතු පිට මැෂින් වගේ ක්‍රියා කරන අපිව නතර කරලා ස්වාමීන් වහන්සේ කතා කරනවා. ලොක්ඩවුන් කරලා මේ දවස් 14ක ඇතුළේ තියලා එළියටවත් යන්න බෑ කිසිම කන්ටැක්ට් එකක් නැතුව තියලා ඔබ වහන්සේ ඔබට හිතන්න කියනවා. හදවත මරාගෙන එල්ලියේ වත ගැන හිතන සිත ගැන හිතන්නේ නැති. මගේ ප්‍රමාන්තනේ අත ගැන හිතන හත ගැන හිතන්නේ නැති සමාජයක. උන්වහන්සේ අද ඔබට අභියෝග කරනවා. පුතේ හිතපල්ලා, දුවේ හිතපල්ලා ඔබ ජීවත් වෙන විදිය. හුදෙක් එළිය ගැන විතරයි. ජිම් එකට විශ්වාසවන්ත වෙන ඔබ, සලෝන් එකට විශ්වාසවන්ත වෙන ඔබ, අඳින ඇඳුම ගැන හිතන ඔබ ස්වාමින් වහන්සේව කොච්චර අයිති කරගෙනද? ආමෙන් කියලා සප්‍රසාද වහන්සේ ලබද්දී ඔබ ඒක වත්පිළිවෙතක් සම්ප්‍රදායක් ඔබ පූජාවට එන්න ඕනේ පුරුද්දක් විදියට. ඉරිදා පූජාවට ගියේ නැත්නම් හරි අමාරුයි. ඇයි අමාරු? මොකද
මම ආදර පුතේ දුවේ ප්‍රේමාන්තනේ නිරන්තරයෙන්ම මේ හැම වචනයක් කරාම ස්වාමීන් වහන්සේ අද ඔබට කතා කරන්නේ ඒකයි. උන්වහන්සේ යෙසායාව කෝට් කරනවා. යෙසායා කෝට් කර කතා කරලා කියනවාද සුවිශේෂයේ මගේ ප්‍රේමාන්තනේ උන්වහන්සේ පැහැදිලිවම මේ චෝදනාව කරනවා. යෙසායාව කෝට් කරලා උන්වහන්සේ කතා කරලා කියනවා ඔබ මුවින් මේ සෙනග මට ගරු කරති. සිතින් නම් මගෙන් දුරව සිටිති. හයන වගන්තිය. මුවින් මේ සෙනග මට ගරු කරති. සිතින් නම් දුරව සිටිති. මගේ ප්‍රේමාන්තයනේ මේ සිත කියන්නේ හිබ්‍රු වචන කාඩියක් කියන වචන ගැන. කාඩියලොජි, කාඩියාට්‍රික් මේ වචන ඉංග්‍රීසිය ගන්න හදවත. උන්වහන්සේට ඕනේ ඔබගේ හදවත. මගේ ප්‍රේමාන්තනේ මේ හදවත නැති තැනක්. හදවතෙන් අපි ඈත් වෙච්ච තැනක්. ස්වාමීන් වහන්සේ දකින්නේ ඔබගේ හිත හදවත. එතකොට මම ප්‍රමාන්තනේ එකයි අපි ගිය සතියේ කිව්වේ ඔබ සප්‍රසාද වහන්සේ ලබද්දී ඔබ ලබන්නේ මේ ස්වාමීන් වහන්සේගේ ශරීරය කියනක විමසන්නේ නැතුව නිසි සූදානමක් නැතුව ලබන එකේ ඛේදවාචකය. මේ හදවතේ අත්දැකීම උන්වහන්සේ හීබ්‍රු පොතේ 8 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියන 10 වෙනි වගන්තිය බලන්න. උන්වහන්සේ මේ හදවතේ ගැඹුරු අත්දැකීම ගැන අපිට මතක් කරනවා. හීබ්‍රු 8:10 කතා කරලා කියනවා ඒ දවස්වලට පසු මා විසින් ඊශ්‍රායල් වංශය සමග කරන ගිවිසුම නම් මගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ මනසෙහි සටහන් කර ඒවා ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහුද මාගේ සෙනග වන්නෝය. මගේ ප්‍රේමාන්තයනේ හදවත කියන්නේ හදවත ඇතුලේ ඔබගේ ඉන්න ඩිස්පොසිෂන් එක ඔබ මේ සම්පරි ඔබ ක්‍රිස්තියානි වුණා ඔබ කොමිසම් කරනවා ඔබ හැමදේම කරනවා මගේ ප්‍රේමාන්තයනේ හැබැයි ඇතුලේ කනෙක්ෂන් එක මට ලංව ඉන්න මගේ ස්වාමින් වහන්සේ ගිරව් වගේ යාඥා කරනවා. යාඥාවට ඔබ විශ්වාසයි. නුකුත් කරන්නේ නැතුව ඒක ගොඩාක් හොඳයි. ඒක ලස්සන දෙයක්. හැබැයි අපිට ලස්සනයි කියලා එතන ඉන්න බෑ. සම්පූර්ණත්වයට යන්න ඒ පොත්ත කඩලා ඇතුළට ගිහිල්ලා රිලේෂන්ෂිප් එක ඔබගේ හදවත. මම හදවතේ ලියන්නේ ආදරේ දෙයක්. ජේසු කොහොමද මේක කරේ? පුරාණයේ මම ප්‍රේමාන්තයනේ ව්‍යවස්ථාව ඉෂ්ට කරොත් දඬුවම් ලබනවා. ඒ කරේ නැත්නම් දඬුවම් කරනවා. ඔබ ඉෂ්ට කරොත් ආශිර්වාද කරනවා කියන තැන ජෝම් 4 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි වගන්තියේ ජේසු තාත්තගේ වචනයත් එක්ක ගනුදෙනු කරේ කොහොමද? උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න මාගේ ආහාරය නම් මගේ භෝජනය නම් මා එවූ තැනන් වහන්සේගේ කැමැත්ත කිරීමත් උන්වහන්සේගේ කාර්ය නිමාවට පත් කිරීමක්. ඒක ආහාරයක්, ඒක කෑමක්. මයි ප්‍රේමාන්තනේ තෝරාව වචනය, ඒ වචනය අනුභව කරනවා. මට ආහාරයයි. ජේසු පාලු කරේ මගේ ප්‍රේමාන්තනේ ඉන්නේ නැද්දි යකා ඒ වෙලාවේ බඩගින්න පුරවන්න දෙයක් ගෙනත් දෙද්දි ජේසු කියනවා මිනිසා ජීවත් වෙන්නේ කෑමෙන් පමණක් නෙවෙයි මගේ පියාණන් වහන්සේගේ මුවින් නික්මන සෑම වචනයකින්ම. ජේසුගේ ජීවිතය වුණේ ඒ වචනයයි. ඒතර තාත්තගේ කැමැත්ත ඒකයි මතෙව් 7:21 උන්වහන්සේ කියන්නේ මට පියාණනි කියන අය නෙමෙයි. ස්වාමිනී කියන අය නෙමෙයි. මාගේ පියාණන්ගේ කැමැත්ත විමසා නොකරන අය. මතෙව් 7:21 උන්වහන්සේ කතා කරලා කියනවා ස්වාමිනී කියන සියල්ලම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝය. ප්‍රිපන්තනේ වචන ඒ කියන්නේ ලිප්ස් ගොඩාක් වචන වලින් ඒකයි අද යෙසායා උන්වහන්සේ කතා කරලා කියන්නේ අද සුවිශේෂයේ මුවින් මේ සෙනග මට ගරු කරති සිතින් නම් මගෙන් දුරව සිටිති. දැන් මුවිනුත් නෑනේ. පල්ලිවල දැන් උත්තර දෙන්නේ මාස්ක් එක කොහොමත් නෑ. වෙඩින් මාස් වලට එහෙම ගල කියලා බලන්න නේ. පියාණන්ගේ පුත්‍රයන් සුදත්ම වහන්සේගෙන ඒ ලිප් ලයින සවුන්ඩ් වෙලාව නැහැ. ජීවිතේට උත්තර දෙන්නේ නැහැ. ඒ නිසා දැන් මුවිනුත් නැහැ. සිත කොහොමත් නැහැ. ඒවත් ලැජ්ජයි. හයින් උත්තර දෙන්නත් ලැජ්ජයිනේ. නේ. බුදුනාසේ අද කතා කරලා කියනවා එයාලා වචනේ ඒ කියන්නේ හිපොක්‍රීට් ඒ කියන්නේ අනිත් අයට පේන්න යාඥා කරනවා. ඇතුලේ රිලේෂන්ෂිප් එකක් නැහැ.
මම ප්‍රමාන්තනේ මැෂින් වගේ මොන කාලකන්නිකමක්ද? ඔබ හිතන්න ඔබගේ යාඥාව දැන් දරුවන්ව යාඥාවට අරගෙන යනවා කියන්නේ මරන්න අරගෙන යන හරක් වගේ. අපි සෙරෙප්පුවෙන් කාලා තිනවා අපිත් නැද්ද? ඒකේ මුල කාලේ ඕනේ ටට්ටාන් නිදි මත නාසන් ටංගාල වදිනවා සාන්ත මරියනේ කියලා ඕන් වෙලා ආයි වැඩ කරනවා නැද්ද? එම ඕනේ. හැබැයි තාමත් එහෙමද? ඒ කියන්නේ යාඥා කරේ නැත්තම් බයයි. අම්බෝ දැන් මේ කාලේ කොහොමද යාඥා කරනව නැද්ද? කොරෝනා වලින් ආරක්ෂා වෙන්න මෙන්න බලගතු යාඥාව. අම්මා කියනවා කියන්නේ නැද්ද? තේරුණාද කියන එක? මෙහෙ අන්තිම කොරෝනා වලින් ඔබ බේරෙන මෙහෙ අම්මා බලන්න ලක්ෂ ගණන් බලන්නේ. තේරුණාද කියන එක? මේ ඔක්කොම යාඥා කොරෝනා කේන්ද්‍රගත වෙච්ච යාඥා තියෙනවා. මේ යාඥා කරන්න. එහෙම හරි කරන එක හොඳයි. half a loaf is better than none. තේරුණාද කියන එක? මේ මුකුත් නැතුවට මෙහෙම හරි හොඳයි. හැබැයි මගේ ප්‍රේමවන්තයනි හදවතට යන්න. මුවින් මට ගෞරව කරනවා සිතින් මගෙන් ඈතයි. අකීකරු පුත්‍රයාගේ අයියා වගේ. තේරුණාද කියන එක? අකීකරු අයියා කුටාන් දේවල් කරනවා හදවතින් ඈතයි. ඒ රිලේෂන්ෂිප් එක නැතුව දේසු කියලා ආවේ ස්වර්ගය අතහැරලා ආවේ මගේ පුතේ මගේ දූ කියන්න ඒ තාත්තා ඒ අප්පච්චි විනිශ්චයකාරයෙක් නෙමෙයි ඔබ ගාව ඉන්නවා වෙන මොන දෙවියෝද අපේ අවශ්‍යතාවයන් වලදී අපිට ළඟව සිටින රිද්දනවා තමයි යෙසායා 30:20 බලන්න රිද්දනවා තමයි හැබැයි ළඟ ඉන්නවා ළඟ ඉඳලා උගන්වනවා මේ වසංගතය ASCII ළඟ ඉන්නවා ඈත නෑ වචනය බලන්න සමිධානන් වහන්සේ විපත නැමති කෑමද පීඩාව නැමති වතුරද ඔබට දෙන නමුත් ඔබට උගන්වන පිණිස උන්වහන්සේම ඔබ සමග වැඩ සිටින සේක. උන්වහන්සේ සොයා යාමට ඔබට උවමනාවක් ඇති නොවේ. ජෙරමියා 29 උන්වහන්සේ 13 කතා කරන්නේ මොකක්ද? සොයාගෙන යන්න ඕනේ නැහැ. හැබැයි එක දෙයක් ඕනේ. මොකක්ද? 13 කතා කරලා කියනවා නුඹලා මා සොයන්න ඔය නුඹලා මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බවනු ඇත. හදවත ඕනේ. මොකක්ද ශ්‍රේෂ්ඨ බණත ඔගේ මුළු හදවතින් මුළු බුද්ධියෙන් මුළු වීරයෙන් උන්වහන්සේට ආදරය කරන එක. හදවත සම්පූර්ණ හදවත. මගේ මෙමන්තනේ යොහසියා 5:15 උන්වහන්සේ කියන්නේ ඒකයි. හොසියා 5:15 උන්වහන්සේ කියන්නේ මේ මේ වසංගතය බව ආධ්‍යාත්මික වසන්තයකට අරගෙන යනවා. මම මගේ සෙනග ඔවුන්ගේ මගේ සෙනග තමන්ගේ වරද පිළිගෙන මා සොයා යනතුරු මම උන් අතහැර මගේ වාස භවනට යන්නෙමි. සමහර විට උන් දුක් විඳින විට උනා කැමින් මා සොයා යනු ඇත. උන්වහන්සේට උඹගේ හදවත වේදනාවෙන් පාපය අතහැරලා දෙබිඩිකම divided nature ඒක අතහැරලා උන්වහන්සේව විතරක් අලීත කරගන්න. පනත් සම්ප්‍රදාය ආවේකට පනතට ෆෝකස් වෙලා අරමුණට යන්න. බිල්ඩිමක් හදද්දී අපි මගේ ප්‍රමාන්තේ පලංචි බඳින්නට ඕනේ. පලංචි බැඳලා තට්ටුවෙන් තට්ටුව මයි ප්‍රමාන්තේ කොන්ක්‍රීට් එක දාලා දවස් 14 සෙට් වෙන්න තියන්නට ඕනේ. ඊට පස්සේ පලංචි ගලවලා ඒ කොන්ක්‍රීට් අච්චුව ගලවලා එතන ඊළඟ ගොඩනැගිල්ල ගොඩනගන්නට ඕනේ. එතන මේ සම්ප්‍රදාය තියන්නේ ඒකට. ඒ සම්ප්‍රදාය තියන්නේ පනත් ඉෂ්ට කිරීම හරහා තමයි ඔබ පනතත් එක තමයි ඔබ සම්බන්ධ වෙන්නේ. හැබැයි මෙයාලා මොකද කරේ? අච්චුව ස්කැෆෝල්ඩින් තේරුණාද කියන එක? මේ පලංචිය අර ඇනෙන් තද කරලා තේරුණාද ගාන්ට මූට්ටු කරලා පලංචිය ස්මූත් කරලා පලංචිය පොලිෂ් කරලා පලංචිය මේක පලංචිම තමයි වෙන දෙයක් නෑ. පලංචියම හිටියා. ජේසු එතන ඉන්නේ නැති අතහොතන ගැන හිතන කාලකන්නිකම. අපේ ජීවිතේ මේක වෙලා නැද්ද? ස්වාමීන් වහන්සේ ඉන්නවද ඔබගේ ආඥාවේ? ඔබගේ සම්ප්‍රදායේ වත්පිළිවෙත් වල ට්‍රැඩිෂන් එකේ සක්‍රමෙන්තුවේ ඔබට ස්වාමීන් වහන්සේ ඉන්නවද? වෙඩින් එකේ ස්වාමීන් වහන්සේ හිටියද? අනන්තවත් මම දැකලා දෙනවා මනමාලලා නින්දී. දාගෙන අපි දේශනා කරනවා. මම නම් අහනවා ප්‍රශ්නේ හැමම. ඔව් අසේලා කියලා අහනවා මනමාලි මොකද්ද කිව්වේ කියලා. මගේ අවුල් කරලා ගන්නවා.
එතන එයාලගේ දවස පල්ලිය නිදී මොකක්ද අරමුණ ප්‍රී ෂූට් එක වෙඩි තියන්න ඕනේ නැද්ද ෂූට් නෙමෙයි චරණාද කියන එක ඒව තමයි අන්තිම උදේ පාන්දර දෙකේ නම් මේක පයිලෑෂ් සලවගෙන නන්නත්තර වෙනවා පල්ලිය නිදී මගේ ප්‍රේමන්තයනේ කෝ ජේසු මුවින් මට ගරු කරනවා සිතින් ඈතයි ඒ වෙලාව තනිකර ප්‍රෝඩාවක් සක්‍රමේන්තු ප්‍රෝඩාවක් ක්‍රිස්තියානිය බබාව පැට්ටව ක්‍රිස්තියානි කරනවා නැද්ද ක්‍රිස්තියානි කර ගන්නවා ගාන්ට ෆොටෝ ෆාදරත් බබාව දෙනවා මාස්කුත් ගලවගෙන ගන්න ෆොටෝ නැද්ද ගත්තා ගෙදර කරටි කැඩෙන්න බොනවා ඒ කියන්නේ සුද්ධාත්මයන්ෝ දරුවව වඩාගෙන යන්නේ නැද්ද මොන ප්‍රෝඩාවක්ද බබා ලබන්නේ තාත්තලට ලැබෙන්නේ නැද්ද පාටි දැන් මේකෝ දැම්මකෝ ජේසුකෝ හැබැයි දැන් අන්තිමාලේ පෙනන් ජේසු ඉන්නවා වෙන එකක් නැහැ අයියෝ කොරෝනාව මැරෙන්න වෙන්නේ තනියම අපිටවත් යන්න බෑ ඩෙල්ටාත් එක්ක කොහොමත් යන්න බෑ බුල්ටෝ කකාවත් යන්න බෑ ඩෙල්ටාත් එක්ක තනියම මැරෙන්නේ මම ප්‍රමාතිනේ මම මේක විහිළුවකට ගන්නව නෙමෙයි මේ වසංගතය අධ්‍යාත්මික වසන්තයකට ඔබම අරගෙන යනවා. මම ප්‍රමාතිනේ පුතු ගැලවෙනවා. පුතු ගැලවෙනවා ප්‍රෝඩාවල් හැලෙනවා. මේකප් දාන්න බෑනේ නේ. ඔන්ලයින් එකේ මේකප් එකේ ඉන්න පුළුවන්. මේකප් දාලා මාස්ක් දාලා බලන්න. මම නම් ඉතින් මාස්ක් එක උඩින් තමයි ලිප්ස්ටික් ගන්න වෙන්නේ. අර මොකද්ද වගේ එන්න. නැත්නම් ලිප්ස්ටික් අර සමහර මාස්ක් තියෙන මකර කටවල් වගේ ඒව එකක්ම තමයි දාගෙන ඉන්න වෙන්නේ. මම ප්‍රමාන්තියනේ වසංගතය කියා දෙන දෙයක් තියෙනවා. පුතු ගැලවෙන තැනකට ඔබ මම අරගෙන එනවා. අද ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකයි. එයාලා මගේ ප්‍රමාන්තිනේ අත සෝදනය ගැන මාරාන්තික ලෙස හිතුවා. අත ගැන හිතුවට හිත ගැන හිතුවේ නැහැ. ජේසුස් එකයි කියන්නේ ඔබ නැවත යෙසායාව උන්වහන්සේ කතා කරලා කියන සුවිශේෂයේ මුවින් මේ සෙනග මට ගරු කරති සිතින් නම් මගෙන් දුර්ව සිටිති. මිනිස් ඕවා දෙව් දහම් ලෙස උගන්වා නිස්සාරු ලෙස මා නමදිති. නිස්සාරු ලෙස නමදිනවා. මම මේ වචනට හරි ආසයි. ඒ කියන්නේ සරු නමස්කාරයක් තියෙනවා. නිස්සාරු නමස්කාරයක් තියෙනවා. ආබෙලුත් කායිනුත් පඬුරු ඔප්පු කරා. හැබැයි වැඩක් උන්නේ පඬුරු ඔප්පු කරන්නම් වාලි ඔප්පු කරලා වැඩක් නැහැ. සරු නමස්කාරයක්. මම ප්‍රමාන්තියනේ සරු නමස්කාරය මොකක්ද? උන්වහන්සේ කතා කරලා කියන ජුවම් 4 වෙනි පරිච්ඡේදයේ සමරිතානුස්ත්‍රියට උන්වහන්සේ කතා කරලා කියන වචන බලන්න. ජුවම් 4 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි වගන්තියේ උන්වහන්සේ කතා කරලා කියනවා සමරිතානුස්ත්‍රියට මොකක්ද කියන්නේ? එහෙත් නමස්කාර කරන්නම් ආත්මානුභාවයෙන්ද අවංක සිතින්ද පියන් වහන්සේට නමස්කාර කරන කාලයක් සැබවින්ම පැමිණෙන්නේ. දැනටමත් පැමිණ ඇත. තමන් වහන්සේට නමදින පිණිස පියාණන් වහන්සේ සොයන්නේ එවැන්නන්ය. මයි ප්‍රමාන්තියනී අර කන්දේ දෙරුසලමේ නමස්කාර කරන තැනින් එහා තැනක් එනවා. ඇවිල්ලා ආත්මානුභාවයෙන් නමස්කාර කරන තැන. සැබෑ නමස්කාරය ඔබ බලන්න උන්වහන්සේ රෝමවරුන්ගේ 12 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි වගන්තියේ කතා කරලා කියනවා උතුම්ම සැබෑ නමස්කාරය මොකක්ද? කතා කරලා කියනවා සහෝදරවරුනි දෙවියන් වහන්සේ ඉමහත් දයාවක් දැක්වූ බැවින් ඔබගේ ශරීර දෙවියන් වහන්සේට කැප කළ උන්වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් උතක්ම ඉල්ලමි සැබෑ බුද්ධිමය නමස්කාරය වේ. මේ තැන්වලින් අපි කොච්චර ඈතයිද මගේ පුතේ මගේ දුවේ? ජීවිතයට සම්බන්ධ වෙච්ච යාඥාවක්. සුද්ධාත්ම බලයෙන් පිරිච්ච යාඥාවක්. මගේ ප්‍රමාන්තනේ ඒ තන එකයි අද සුවිශේෂයේ උන්වහන්සේ කතා කළා කියන්නේ. උන්වහන්සේ කතා කළා කියන 14 වෙනි වගන්තිය උන්වහන්සේ යලිත් සමූහයා තමන් වෙතට කැඳවා. පරිසීවරුන්ට දෙනවා දුවන්න. හැබැයි මිනිස්සුන්ව ආදරෙන් ලං කර ගන්නවා. අයි පරිසරුන්ට එක්ක උන්වහන්සේට අවුලක් තිබුණාද? නෑ. nothing personal. හැබැයි කඩන්න තියෙන තැන කඩන්න ඕනේ. කඩන්න තියෙන තැන කඩන්න ඕනේ.
මගේ ප්‍රමාන්තයනේ උන්වහන්සේ මෙතන කියන කතාව බලන්න. ඔබ හැම මට සවන් දී තේරුම් ගන්න. පිටතින් මිනිසා තුළට පිවිස ඔහු කෙලසිය හැකි කිසි දෙයක් නැත. මිනිසා තුලින් නික්මන දෙයින් ඔහු කෙලසනු ලබයි. සවන් ඇත්තෝ සවන් දෙත්වා. අප්‍රමාන්තයනේ ස්වාමීන් වහන්සේ මම අර කතා කරේ තෝරාවේ එක පොතක් තමයි ලෙවි ව්‍යවස්ථාව. ලෙවි ව්‍යවස්ථාවේ මගේ ප්‍රමාන්තයනේ උන්වහන්සේ පැහැදිලිවම උගන්වන දෙයක් තියෙනවා. ඒ කියන්නේ අකැප්ප දේ මොනවද? ලෙවි 11 8 වෙනි වගන්තියේ සිට ලෙවි 11 8 වෙනි වගන්තියේ සිට කතා කරලා කියනවා මොනවද අපි කන්න ඕනේ නැත්තේ. ඒක බයිබලෙම පැහැදිලිවම කතා කරලා කියනවා. වචන කියවගෙන යන්න. ඉහත දැක් වූ සතුන්ගේ මස් නොකෑ යුතුය කියන්න. ඊට දැක්වූ සතුන්ගේ මස් නොකෑ යුතුය. උන්ගේ මලකුණු ස්පර්ශ නොකළ යුතුය. උන් අපවිත්‍ර ලෙස සැලකිය යුතුය. තවද ජල සතුන්ගෙන් පහත දක්වන සත්තු නුඹලාට කන්නට සුදුසුය. මුහුදු ජලයේ හෝ ගංගා ජලයේ හෝ වෙසෙන වරල් සහ කොරපුතු සහිත උන් නුඹලාට කෑමට සුදුසුය. එහෙත් මුහුදු ජලයේ හෝ ගංගා ජලයේ හෝ හැසිරෙන අනෙක් ජලජ සතුන් අතර වරල් හා කොරපුතු රහිත උන් නුඹලා අපි කියමු පස්වෙනි වගන්තිය. පොළොවේ බෙන් වචනය ගන්න. එතකොට තුන්වෙනි වගන්තිය බලන්න. 11:3 කුර දෙකකට බෙදී වෙන්ව තිබෙන වමාරා කන මුර්ගයන් කෑමට සුදුසුය. ඒත් වමාරා කන හෝ කුර දෙකකට බෙදී ඇති හෝ පහත දැක්වෙන මුර්ගයන් ඔබ නොකෑ යුතුය. කවුද? එනම් ඔටුවා වමාරා කන සතෙක් නමුත් උගේ කුර දෙකකට බෙදී නැත. ඌ අපවිත්‍ර සතෙකු ලෙස සැලකිය යුතුය. පොළොවේ බෙන් හාවා දැන් මොන බේ හාවද කියලා තේරුණාද කියන එක. වමාරා කන නමුත් උගේ කුර බෙදී නැත. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතුය. හාවා වමාරා කන නමුත් උගේ කුර බෙදී නැත. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතුය. ඊළඟට හොඳම එක එන්නේ 7. ඌරාගේ කුර බෙදී වෙන්ව තිබුණ නමුත් ඌ වමාරා නොකයි. ඌ අපවිත්‍ර ලෙස සැලකිය යුතුය. ඊට දැක් වූ සතුන්ගේ මස් නොකෑ යුතුය. උන්ගේ මලකුණු ස්පර්ශ නොකළ යුතුය. උන් අපවිත්‍ර ලෙස සැලකිය යුතුය. මේකේ විස්තරයක්ම තියෙනවා. ඒතර උන්වහන්සේ කතා කළා කියන පැහැදිලිව මේ සත්තු අපවිත්‍රයි. මම ඔබට කිව්වා ටිට් ෆොර් ටැට් තියරිය ඒක ගත්තේ උන්වහන්සේ කඹුලට ගහද්දී අනිත් කඹුල අල්ලන්න කියන විකාශනයට. මම ප්‍රමාන්තනේ ජේසුගේ කාලේ ජේසු ඌරු මස් කෑවේ නැහැ. ජේසු යුදා ජාතිකයෙක් විදියට එහෙම කරේ නැහැ. හැබැයි උන්වහන්සේ මේක විකාශනය කරනවා ක්‍රියා 10ට මගේ ප්‍රමාන්තනේ ශුද්ධාත්ම ආගමනයෙන් පස්සේ උන්වහන්සේ කොරනේරියස්ගේ සිද්ධියේදී මගේ ප්‍රමාන්තනේ කොරනේරියස්ගේ සිද්ධියේදී පේදුරුතුමා තවල් බඩගින්නේ ඉන්න වෙලාවේ මොකද කරන්නේ? බඩගින්න ඉන්න වෙලාවේ කොරනේරියස්ට ස්වාමින් වහන්සේ කතා කරන කියන දේ බලන්න. ඒ කියන්නේ බඩගින්න ඉන්න වෙලාවේ මොකක්ද? ස්වාමීන් දර්ශනයක් දෙනවා. දර්ශනයක් දීලා මොකද කියන්නේ? හැම ජාතියෙම සත්තු එතන ඉන්නවා. හැම ජාතියෙම සත්තු ඉන්නවා. උන්වහන්සේ කියනවා 13 වෙනි වගන්තියේ පේදුරු නැගිට මරා කන්න යන හඬක් කොට ඇසිනි. ඒ පේදුරු ස්වාමීන් එසේ නොවේ. මන්ද අපවිත්‍ර දෙයක් කිසි කලයකවත් මම නොකෑවෙමි කිය. එතකොට බලන්න ජේසුගේ කාලේ කෑවේ නැහැ. දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ අකපයයි නොකියන්නයි දෙවන වරක් කියන හඬක් ඇසිනි. මේ 3 වරක්ම සිදුවිය. එක්කෙනෙහිම ඒ දේ අහසට ඔසවා ගනු ලැබිය. එතකොට අන්‍ය ජාතිකේ කොරනේරියස් එතනදී පේදුරුතුමා එයත් එක්ක ඉඳගෙන කනවා. එතනින් තමයි අන්‍ය ජාතිකයන්ගේ දහම යන්නේ සුදාත්මයන් ලැබිලා බෞතිස්ම ස්ථාපනය කරන්නේ. ජේසු කතා කරලා කියනවා ජේසු බබේ අද ඉගැන්වීමේ කතා කරලා කියනවා පිටතින් 15 වෙනි වගන්තිය මාක් 7 පිටතින් මිනිසා තුලට පිවිස ඔහු කෙලසිය හැකි කිසි දෙයක් නැත. මිනිසා තුලින් එනම් ඔහු මිනිසා තුලින් නික්මෙන දෙයින් ඔහු කෙලසනු ලබයි. කියන හදවතින් තමයි මේක එන්නේ. මගේ ප්‍රේමවන්තනේ ඒකයි ස්වාමීන් වහන්සේ අද ඉන්සිස් කරන්නේ ඔබට බල කරන්නේ මේ අතුලාන්ත ගණතුනට යන්න.
හැත්තක්ම දාස් ගානන් එහා තියෙන හඳට යන්න රොකට් හොයද්දී. මරියානා ආගාදේ පතුලට යන්න සම්බැරින් හොයද්දී. ජීවිතයේ ඇතුළට යන්න පරිශ්‍රමයක් දරන්න නැති මහා ඛේදක වාචකයක තුල අපි ඔබම ඉන්නේ. ඇතුළ ගැන හිතන්නේ නැති, හිත ගැන හිතන්නේ නැති මගේ ප්‍රේමවන්තයනි. අපි එළිය ගැන හිතන තැනක හැමතිස්සෙම මේක හරි ලස්සන වීලුවක්. හැබැයි ලස්සන වීලුව හරහා හාස්‍ය හරහා කතා කරන අභියෝගයක්. බල්ලන්ගේ අසූචිවල සුවඳ, පූසන්ගේ අසූචිවල සුවඳ, මිනිස් අසූචිවල මාරාන්තික සුවඳ නැද්ද? ඒවල තියෙන ගඳ තේරුණාද කියනක එක හුණු අසූචිවල ගඳ තේරුණාද කියනක වැරදිලා මතේ ගෑවිලා බලද්දි කොහොමද එක ගඳ එක ගඳ එක විදිය නෙමෙයිද? එල්ලියේ පිට වෙන දේ ගඳ අපි දකිද්දි දාඩිය ගඳ මේ බහිශ්‍රාවයේ පදේ වෙන දේවල් වල ගඳ වෙන ගඳවල් තියෙනවා. ඔබ හිතලා තියෙනවද හිතේ ගඳ ගැන? දෙවියන් වහන්සේ මහා කරුණාව නිසා ඒවට ගඳ දැම්මේ සිතුවිලි වලට ගඳ දාන්නේ නැතුව. ඒ කියන්නේ අපි තුමු ක්‍රෝධයක් ආවේ ගමන් පූස් අසූචි වල ගඳ එනවා. ඒ කියන්නේ වෛරයක් ආව ගමන් බලු අසූචි වල ගඳ. මම අර අසූචි කියලා කියන්නේ පිළිවෙල දේශනා පිළිවෙලට දැන් හරි විදියට කියවනම් එහෙමයි. බලු අසූචි වල ගඳ එනවා. තේරුණාද? අර වචනේ කිව්වනම් තමයි නියමට ඒ ගඳ තේරෙන්නේ. අපිට කැමරාවෙනුත් දැනෙනවා ඒ ගඳ. කියනවාද කියන එක? ඒ කියන්නේ ඔබ රාගික සිතුවිල්ලක් ආවනම් මිනිස් අසූචි වල ගඳ එනවා. කොමෝඩ් එක ඇරියා වගේ තියෙයි නැද්ද? සමහර කටවල් ඇරියාම තමයි. කෙසේ වෙතත් තේරුණාද? එතකොට මම ප්‍රමන්තනේ එහෙම ආවනම් ඒ කියන්නේ පල්ලි ඇතුලේ කොච්චර ගඳ ගහයිද? ඒ කියන්නේ අරයා දැකිට ගමන්ම සිතුවිල්ලක් රාගික සිතුවිල්ලක් එනවා බලු අසූචි වල ගඳ එනවා. තේරුණාද? ඊර්ෂ්‍යාව ගමන් ඒ කියන්නේ අර සෙන් ගාගෙන ඉන්නේ. නැත්තම් ගඳ කුටි වෙයිනේ. ගඳ කුටි කියන්නේ ඒක නෙමෙයි. තේරුණාද කියන එක? ගඳ සාරේ ඉන්න බැරි වෙයිනේ. අපි හිතන්නේ එළිය ගැන. ඇතුළ හද්ද ගඳයි. හද්ද ගඳයි. ජේසුට වැඩන්නේ ඔබගේ සෙන්ට් එකෙන්, ඔබගේ පොත්තෙන්. උන්වහන්සේට ඕනේ ඔබගේ හදවත. ඒකයි අත්ත දාගෙන හේදුවට වැඩක් නැහැ. හිත සෝදගන්නේ නැතිව. හදවත මම ප්‍රමාන්තනේ ස්වාමින් වහන්සේගේ හදවත පැලිලා ගලාගෙන ආවේ රුධිරය ඔබගේ හදවත පිරිසිදු කරන්න. ඒක උන්වහන්සේ කතා කරලා කියන්නේ අද සුවිශේෂයේ උන්වහන්සේ කතා කරලා කියනවා 21 ඇතුළතින් මිනිස් හදවතින් නපුරු චේතනා, කාමරාග, සොරකම්, මිනීමැරුම්, සල්ලාලකම්, තණ්හා, දුෂ්ටකම්, වංචා, හිරියොතප් නැති බව, ඊර්ෂ්‍යාව, අපහාසය, අහංකාරය සහ මෝහය නික්මෙයි. මගේ ප්‍රේමවන්තනේ හිතලා බලන්න. නතර වෙලා බලන්න. පල්ලි හොගාලා ඇවිල්ලා, පූජාවලට හොගාලා ඇවිල්ලා, මංගල්ල හොගාලා කරලා, නුවාන දන්න ගාගෙන කරලා, තේරුණාද කියන එක ඔබ මේ ඔක්කොම කරලා බයිබලෙත් කියවලා හැබැයි ඇතුළට යන්නේ නැති තැන. ඔය කට්ට කඩලා නැසී හදවත ස්පර්ශ කරන්නේ නැති තැන. උන්වහන්සේගේ වචනය උන්වහන්සේගේ හදවත ඔබගේ ගල් සිත බිඳින්න ඉඩ දෙන්නේ නැති තැන. ඔබ ස්වාමින් වහන්සේට පඳුරක් වෙන්නේ නැහැ. ඔබගේ මයාඥාව ඔබගේ යාතිකාව ප්‍රසන්න වෙන්නේ නැහැ. උන්වහන්සේ ගීතාවලිය 51:17 කියන්නේ. උන්වහන්සේට රිසි පඳුර මොකක්ද? රිසි පූජාව මොකක්ද? ඔබ පුද පඳුර රිසි නැත. ඔබ ඒවට රිසි නම් මම ඒවා ඔබට පුදන්නේ. තවන යාග පූජා වලට ඔබ රිසි නොවනසේක. ඔබට දෙවිඳුන් ප්‍රිය පඳුර නම් බින්දුණු හතවතකි. දෙවිඳුනි ඔබ තැලුණු බින්දුණු සිත ඉවත නොදමනසේක. බාහිරින් ආඩම්බර වෙච්ච මගේ ප්‍රේමාන්තනේ උත්තච්ච වෙච්ච ස්ටේටස් තත්ව තානාන්තර පට්ටම් ලාඩම් ආභරණයක් කරගත්ත සෙන්සෙලෙප්පුවෙන් ඇවිදින චරිත උන්වහන්සේ සොක්කන් කරලා ඒ ලොක්කන්ව සොක්කන් කරලා චප්ප කරලා වට්ටලා බිම දාලා දූවිල්ල කන්න දාලා සාවුලු පාවුලු කරා වගේ උන්වහන්සේ චප්ප කරන්නේ උන්වහන්සේ ආදරෙයි ඔබගේ බිඳිච්ච තැනට. ඒ හදවත බිඳුනම තමයි උන්වහන්සේට ඇතුල් වෙන්න පුළුවන්. ඒ හදවත බිඳුනහම ඒකේ එන ගඳ ස්වාමීන් වහන්සේට ගනුදෙනු කරන්නේ නැතුව සුදු උණු ගාපු සොහොන් ගෙවල් වගේ කොන්ක්‍රීට් දාලා එළියෙන් කොත හදලා සුදු ගගා ඉන්නවා. මිනිස්සුන්ට ඒක පෙන්නනවා. මලකුණත් ඇතුලේ තියාගෙන. හිපොක්‍රීට් කියන්නේ ඒකයි.
හිපොක්‍රිට් කියන එකයි මගේ ප්‍රමාන්තනේ පාප වහන්සේ කතා කරලා කියනවා මේ හිපොක්‍රිසම් ගැන පාප වහන්සේ කියනවා they fear the truth. දවස් ගානකට ඉස්සෙල්ලා කිව්වේ they fear the truth. Let not be afraid of the truth. සත්‍යයට බය වෙන්න එපා. ඇත්ත තිත්තයි. හැබැයි ඒ තිත්ත උන්වහන්සේ රසවත් කරන්න පුළුවන් නිසාම උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ප්‍රේමවන්තනේ එසකියල් 37 උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න මේ සෝන බිඳලා උන්වහන්සේ දිවස් වැකි කියලා ඒ වචනයෙන් එතර කරන මහා ගැඹුරු අත්දැකීම ඇටසැකිලි ආයත දේශනා කරන්න කියලා උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න 11 වෙනි වගන්තිය ඒවිට උන්වහන්සේ මට කතා කොට මෙසේ වදාළසේක මනුෂ්‍ය පුත්‍රය මේ ඇටකටු වනාහි මුළු ඊශ්‍රායල් වංශය අපේ ඇටකටු වියලි අපේ බලාපොරොත්තු නැති වී තිබේ අපි සාමුලින්ම සිඳ බඳ නැමුවෙමු එබැවින් නුඹ දිවස් වැකි පවසමින් මහුත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරනසේකයි කියන්න මගේ ජනයනි මම නුඹලාගේ සොහොන් විවරකට නුඹලාගේ සොහොන් වලින් නුඹලා නැගිටුවා නුඹලා ඊශ්‍රායල් රටට පමුණුවන්නෙමි එම්ම මගේ සෙනගෙනි මම නුඹලාගේ සොහොන් විවර කොට නුඹලාගේ සොහොන් වලින් නුඹ නැගිටෙව්ව විට මා සම්විධානන් වහන්සේ බව ඔබ දැනගනු ඇත අප්‍රමාන්තිනේ ව්‍යවස්ථාව ජීවය දෙනවායි කියලා අපි දෙවනි කියන්නේ එකයි හැම යහපතක්ම එන්නේ උන්වහන්සේගෙන් ජීවිතේ වහගෙන ආටෝපයක වෙස්මුණක් දාගෙන ඉඳලා වැඩක් නැහැ තවත් සම්ප්‍රදායෙන් මේ වෙස්මූනට මේකප් කර ෆේෂල් කර ඉඳලා වැඩක් නැහැ. ඔබගේ ජීවිතේ චප්ප වෙච්ච හදවත බලන්න ගීතාවලිය 34 18 උන්වහන්සේ කතා කරන වචනය. ඒ හදවතේ ගනුදෙනුවක් යාඥාව ඔබ බින්දින්නට ඕනේ. ඒ වචනේ ඔබව කඩන්නට ඕනේ. ඔබ චප්ප කරන්නට ඕනේ. ඔබ නැති කරන්න ඕනේ. ඔබට නැති වෙලා ස්වාමීන් වහන්සේ ඔබට ඇති වෙන්නට ඕනේ. වචනේ බලන්න. දැහැමියාය 18 වෙනි වගන්තිය. හිමිතුමානෝ බිඳුණු සිත් ඇත්තන්ට ලංව සිටිනසේක. තැළුණු හදවත් ඇත්තන්ට පිහිටවනසේක. උන්වහන්සේ කියන හදවත පුතේ. මොකද මේක මාත් එක්ක ගනුදෙනු කරේ නැත්තම් මේ ව්‍යවස්ථාව නීතිය හදවතේ ලියවුන් නැත්තම් ඒක ආදරේ ගනුදෙනුකට පෙරළුන් නැත්තම් ඕකෙන් එන්නේ ගඳම තමයි. අසික්කිතකමම තමයි. මොකද අපි හැමෝගෙම හදවත් බිඳිලා බිඳිච්ච තැන මගේ ප්‍රේමවන්තයනි මේ වීදුරුව මට මේක කඩන්න බෑ නැත්නම් මම කඩනවා. චරණාද කියන එක මේ වීදුරුව කැඩුනොත් දැන් මේක මම කාන්ට මට මේක හොදන්න පුළුවන්. හැබැයි මෙතන පොඩි කෑල්ලක් හරි කැඩිලා තිබුණොත් මගේ අත කැපෙනවා. චක්කාලා යනවා. ඒක තමයි බිඳුණු හදවතේ තියෙන භයානකකම. ඒක මොකද කරන්නේ පරිසිවරු වහගත්තා. සම්ප්‍රදායේ නීතිය දුන්නේ ඩෙකලොග් දසපනත දුන්නේ 5613 තිබෙන සම්බන්ධතාවයකට යන්න සම්බන්ධතාවය අමතක කරලා අරක වහගන්නවා. ඒක ඔබ විශ්වාස කරන්නේ ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ සෑම සියලු සිද්ධියක්ම යහපතට පෙරලන්න පුළුවන් කියන රෝම 8:28 විශ්වාස කරන්නේ නැහැ. දැන් තිබෙන වේදනාව මතු පැමිණෙන යන මහිමේ සමග සසඳනත් බෑ කියලා රෝම 8:18 රෝම 8:18 විශ්වාස කරන්නේ නැහැ. උන්වහන්සේ ඔබව ගොඩනගන ඔබ විශ්වාස කරන්නේ නැහැ. ඒකයි උන්වහන්සේ කිව්වේ බින්දිච්ච ගෝලයෝ, පාවා දීපු ගෝලයෝ, දන්නයිකේ බුදෝලයෝ, තාලා දීපු ගෝලයෝ ඉන්න ජෙරුසලමේ සුද්ධාත්මයන්ෝ එනකන් උන්වහන්සේ ඔබගේ හදවත තේව ප්‍රේමයෙන් පුරවනවා. බලන්න වචනේ රෝම 5:5. මන්ද එබන්දි බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේ. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයන්ෝ දේව ප්‍රේමයෙන් අපේ සිත් පුරවනසේක. ඔබ ශුද්ධාත්මයන් වහන්සේගේ මන්දිරය. මේ ශුද්ධාත්මයන්ෝ ආවයින් පස්සේ තමයි ගලාති 5:22 බලන්න. අද කතා කරපු ගලාති 5:19 මුලින්ම බලන්න. ගලාති 5:19 කතා කරලා කියනවා කාම තෘෂ්ණාවලට ඵල විපාක පැහැදිලිය. මානසික තෘෂ්ණාවලට ඵල විපාක පැහැදිලිය. එනම් කාම මිත්‍යාචාරය, අපවිත්‍රකම, සල්ලාලකම, රූප වැඳීම, කොඩි වින, සතුරුකම්, විවාද, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, යසස්කාමයේ, පක්ෂ ભેද, ආරවුල්, වෛරය, බීමත්කම, සුරාදූත උත්සව හා මෙවැනි තවත් බොහෝ දේ. මේ බඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උරුමය නොලැබෙන බව මම පෙර කී ලෙසම දැනුත් කියමි. ඒත් ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඇතිවන ප්‍රතිලාභ නම් ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසවන්තකම, මුරුදුකම හා ආත්ම දමනය යන මේවාය. මේවට නීති රීති නැත.
මගේ ප්‍රමාන්තියනේ එකයි යාඥාව ශුද්ධාත්ම බලයෙන් පිරිච්ච යාඥාවක්. එපිස 5:18 බලන්න. එපිස 6:18 ශුද්ධාත්මයන්ගෙන් පිරිච්ච යාඥාවක්. ඒ යාඥාව අත්දැකීමක් සම්බන්ධතාවයක යාඥාවක්. වචනේ කතා කරලා කියන බලන්න සමවිතම මුළු සිතින් යාඥාවේද අයදීමේද යෙදී සිටින්න. ආත්මයන් වහන්සේගේ බලයෙන් යාඥා කරන්න. ආත්මයන් වහන්සේගේ බලයෙන්. එනිසා ජේසු ආවේ මේ සම්බන්ධතාවය ගන්න. එදා ව්‍යවස්ථාවේ තෝරාව ඉෂ්ට කරද්දී එයාලා සම්බන්ධතාවයට ගියා. හැබැයි නව ගිවිසුම පනත් ඉෂ්ට කිරීමෙන් නෙමෙයි. ජේසුට සම්බන්ධකමින් හදවත ජේසුගේ බිඳුණු හදවතට ඔබගේ බිඳුණු හදවත යාවීමෙන් මම උන්වහන්සේ එක්කෙනෙක් වෙනවා. එක්කෙනෙක් වෙනවා. ගලාති 2:20 උන්වහන්සේ කතා කළා කියන්නේ ඒකයි. උන්වහන්සේත් එක්ක මැරෙද්දී උන්වහන්සේත් එක්ක උත්ථාන වෙද්දී මොකද වෙන්නේ? මේ මරණයත් එක්ක මොකද වුනේ? උන්වහන්සේ ජීවිතේ කැඩිලා මොකද වුනේ? මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසේ ඇන ගැස්සනු ලැබ සිටිමි. ඉතින් දැන් ජීවත් වන්නේ මා නොවේ. ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වනසේක. මගේ ප්‍රමාන්තනේ මේ ගැඹුර මේ හදවත ශුද්ධාත්ම අත්දැකීම ගලාති 5 උන්වහන්සේ 16 කතා කරන්නේ ඒකයි. උන්වහන්සේ කියනවා ආත්මයන්ගේ මඟ පෙන්වීම ඇතිව හැසිරෙන්න. ඔබ මාංශික තෘෂ්ණාවලට වසඟ වන්නේ නැත විට මන්ද මාංශික තෘෂ්ණා ආත්මයන් වහන්සේට විරුද්ධය, ආත්මයන් වහන්සේට මාංශික තෘෂ්ණාවලට විරුද්ධය. දෙපක්ෂව අතර මෙම විරෝධය නිසා ඔබ කැමති දේ ඔබට කළ නොහැකිය. එහෙත් ඔබ ආත්මයන් වහන්සේ විසින් මඟ පෙන්වනු ලබන්නම නම් ඔබ ව්‍යවස්ථාව යටතේ නොසිටින්නහුය. මම ප්‍රමාන්තනේ මං කිව්වේ අර ස්කැෆෝල්ඩින් එක. අධ්‍යාත්මික පලංචිය ගලවන්නට ඕනේ. ඔබ ඇතුලෙන් ගොඩ නැගෙන්නට ඕනේ. ඊට පස්සේ ඔබ රිලේෂන්ෂිප් එකක් නිසා ඔබ කෙලින් ඉන්නේ පලංචිය අල්ලගෙන නෙමෙයි. හැබැයි කාලෙකදී ඊළඟ ගොඩ නැගෙද්දී ආයි පලංචියක් ඕනේ. සම්ප්‍රදාය තියෙන එකටයි. සම්ප්‍රදාය කියන්නේ පලංචියක් වගේ. ඒක ඔබට උදව් වෙනවා. ඔබ චූටි හදාගන්න රාමුවක්. කකුල කැඩුණයින් පස්සේ ඔබට කීලි කරුවක් ඕනේ. ඒක තියාගෙන යන්න. හැබැයි කකුල කෙලින් වුණායින් පස්සේ කීලි කරුව විසි කරන්නට ඕනේ. ඒක ඔබ කෙලින් කරන්න උදව් වෙන දෙයක්. ඒ නිසා සම්ප්‍රදායෙන් නැති වෙන්න බෑ. මම ප්‍රමාන්තයනේ ව්‍යවස්ථාව දඬුවම් නිසා ඉෂ්ට කරන දෙයකට වඩා හදවතෙන් ස්වාමීන් වහන්සේගේ ආදරයට බැඳුණයින් පස්සේ ඒ ආදරය ඇතුළට ගිහිල්ලා අයිති කරගත්ත දෙයක්ෙන් පස්සේ හදවතින් නෙක්මෙන ඒ ජරාව උන්වහන්සේ මහා දයාබර පෙරලියකට කරනවා. මම ප්‍රමාන්තයනේ මේ ශුද්ධාත්ම අත්දැකීම තුළ අපි අවසන් කරනවා. ජුවම්තුමාගේ උන්වහන්සේ ජුවම්තුමා කතා කරන වගන්තිය මගේ ප්‍රමාන්තිනේ ජුවම් 7 උන්වහන්සේ 37:27 කතා කළා කියන වගන්තිය බලන්න. උන්වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් පිපාසයෙන් සිටිනවා නම් මගේ වෙතට එන්න. 37 වෙනි වගන් 38 ශුද්ධ ලියවිල්ලේ 37 යමෙක් පිපාසයෙන් සිටිත් නම් ඔහු මා වෙතට පැමිණ මාගෙන් පානය කෙරේවා. ශුද්ධ ලියවිල්ල ලියා තිබෙන පරිදි මා කෙරෙහි අදහා ගන්නා තුලින් ජීවනදායක ජලධාරා ගලන්නේය. අප්‍රමාන්තනේ ගඳ ගලන හදවත මහා ශුද්ධාත්ම සුවඳකින් පිරෙන්න හේතුව ජේසුත් එක්ක තියෙන සම්බන්ධතාවය. හැම දෙයක්ම උදව් වෙන්නට ඕනේ ඒ රිලේෂන්ෂිප් එකට. Our religion is a relationship. ඒකයි නීතිය පිටිපස්සේ තියෙන සෙනෙහසේ ලස්සන. අපිට ලං වෙන ස්වාමීන් වහන්සේට ලං වෙන්න උදව්වක් කරගන්න. වැදගත් වෙන්නේ උදව්ව නෙමේ ලංවීම. ඒ නිසා මේ ඈතර වීමට යන්න ඕනේ. ඒ සඳහා බලය ඉල්ලන්න, ශක්තිය ඉල්ලන්න ස්වාමීන් වහන්සේට සම්බන්ධව මහා ආදරයෙන් ශුද්ධාත්ම මෙහෙයවීමක බිඳුණු හදවත උන්වහන්සේට අයිති කරලා දීලා මහා දයාබර ආදර ගනුදෙනුවකට යන්න ස්වාමීන් වහන්සේ අද වචනය හරහා අපිට ඇරයුම් කරනවා ප්‍රමාන්තයනේ.